Have a nice day, dear. Welcome to our great method. I'm Kitsiri Visan Peruma. This is our 17th lesson. You know very clearly that series of lessons comes to you under the theme of Heldaravu. By this lesson, I hope to further discuss under part 3 under the single verbs of Innova Tieno. If you are one who is watching the series of videos from this one itself, surely it will be a little hard for you to understand as to what really goes on. So I will request you to start watching from the first one. Links to watch all the previous lessons are available in the below description. සුබ දවසක් වේවා. මම කිත්සිරි විසන් පෙරුම. මේ අපේ 17 වෙනි පාඩම. ඔබ දන්නා මේ කොච්චර අපි පැහැදිලිව පාඩම් මාලාව ගේනවද කියලා. මම මේ පාඩමෙත් බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න තුන්වෙනි මාවතේ ඉන්නවා තියෙනවා කියන ක්‍රියාව යටතේ තවදුරටත්. ඔබ මේ වීඩියෝ එකෙන්ම බලන කෙනෙක් නම් යම් පැටලී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි සියලුම පාඩම් එකිනෙකට ලින්ක් කරලා යන්නේ. පසුගිය පාඩම් වල දැනුම නැත්තම් මෙතන පැටලෙනවා. ආදරයෙන් ඉල්ලා සිටිනවා නිසා මුල පාඩමේ සිට බලාගෙන එන්න කියලා සියලුම පාඩම් පසුගිය පාඩම් බලන්න අවශ්‍ය කරන ලින්ක්ස් තියෙනවා මේ පහතින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. අපි යන් අපේ 17 වෙනි පාඩමට. Okay dear. අපි එහෙනම් අපේ මේ 17 වෙනි පාඩමත් බොහෝම හොඳින් අවබෝධයෙන් කරගෙන යන්. මම මේ 17 වෙනි පාඩමෙන් ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල ක්‍රියාපදය non action වෙලා එතකොට ඒ වාක්‍යය එන්නේ 3 4 5 කියන මාවත් වලටනේ. එහිදී ඒ තියෙන සිංහල ක්‍රියාපදයේ ඉන්නවා හෝ තියනවා වුණොත් ඔබ දන්නවා එවැනි වාක්‍ය හැදෙන්නේ ඉංග්‍රීසියේ ක්‍රම තුනකින් එක ක්‍රමයකට. එහිදී ඉන්නවා තියනවා කියන කෙනාට සම්බන්ධය බලලා අයිතිය ප්‍රකාශ වෙනවා නම් අපි හැදුවේ has have කියන 4 වෙනි මාවතේ අයිතිය ප්‍රකාශ වෙන්නේ නැත්නම් බලන්නේ අපි ඒ ඉන්නවා තියනවා කියන කෙනා ගැන හෝ දේ ගැන කලින් දන්නවාද කලින් දන්නේ නැද්ද කියලා. කලින් දන්නවා නම් ඒව හැදෙන්නේ ඈමීසා කියන මාවතේ. මම මේ 17 වෙනි පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ ඉන්නවා තියනවා කියන ක්‍රියාපදයේ තුල ඒ ඉන්නවා කියනවා තියනවා කියන කෙනා හෝ දේ කලින් දන්න වාක්‍ය. එවැනි වාක්‍ය වල ඉන්නවා තියනවා කියන ක්‍රියාවට අපි ගත්තේ ඈමීසා. සිටියා තිබුණා කියන ක්‍රියාවට අපි ගන්නේ was were. ඉඳීවි තියේවි කියන ක්‍රියාවට අපි ගන්න will be. මෙන්න මේ කොටසෙම තවදුරටත් පල්ලෙහාට තමයි මේ 17 වෙනි පාඩමෙන් සාකච්ඡා කරන්නේ. මේ බලන්නකෝ බොහොම සරලයි. දැන් මම කලිනුත් කිව්වා මේ තුන්වෙනි මාවතේ ඉන්නවා තියනවා කියන ක්‍රියාවට ගන්න ඈමීසා. සිටියා තිබුණා කියන ක්‍රියාවලට ගන්න was were. ඉඳීවි තියේවි කියන ක්‍රියාපද වලට ගන්න will be. අද අලුතෙන් එකතු කරනවා ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා මේ සිංහල ක්‍රියාපද. අපි ඒවට ගන්නේ has been නැත්නම් have been. මේ main noun එක ඒක වචන නම් has been ගන්නවා, main noun එක බහු වචන I නම් have been ගන්නවා. ඉඳලා තිබුණා තිබිලා තිබුණා. අපි ඒකට ගන්නේ had been. ඉඳලා තියේවි තිබිලා තියේවි. එවැනි සිංහල ක්‍රියාපද දෙකෙන් ඕනෑම එකට ගන්න තුන්වෙනි මාවත තුල will have been. මේ බලන්න උදාහරණේ. මිනිස්සු දෙන්න එතන ඉන්නවා. මිනිස්සු දෙන්න එතන ඉන්නවා. අපි මිනිස්සු දෙන්න කියපුවාම මේ මිනිස්සු දෙන්න ගැන කලින් දන්නවා. එතකොට මේකේ main noun එක තමයි මිනිස්සු දෙන්න. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the two men. the two men main noun එක එතන කියලා ගන්න දෙයා. එතන ගන්න the two men මුල දෙයා අග. මිනිස්සු දෙන්න එතන ඉන්නවා කිව්වනම් මෙතන ඉන්නවා. මිනිස්සු දෙන්න එතන ඉන්නවා, මිනිස්සු දෙන්න එතන සිටියා, මිනිස්සු දෙන්න එතන ඉඳීවි, මිනිස්සු දෙන්න එතන ඉඳලා තියෙනවා, මිනිස්සු දෙන්න එතන ඉඳලා තිබුණා, මිනිස්සු දෙන්න එතන ඉඳලා තියෙවි. මිනිස්සු දෙන්න එතන ඉන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the two men are there. මිනිස්සු දෙන්න එතන සිටියා කිව්වනම්
The two men were there. මිනිස්සු දෙන්න අතර ඉඳීවි. ඉඳීවි කියන සිංහල ක්‍රියාව. අපි කියන්නේ the two men will be there. මිනිස්සු දෙන්න අතර ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් පැය දෙකක සිට කියලා. පැය දෙකක සිට එහෙම වඩා හොඳයි. කාල පරිච්ඡේදයක්. තවත් මේ මිනිස්සු දෙන්න අතර ඉන්නවා. අපි කියන්නේ the two men have been there. Two men have been there. පැය දෙකක සිට since 2 hours. මිනිස්සු දෙන්න ඇතන ඉඳලා තිබුණානේ. පැය දෙකක සිට ඉඳලා තිබුණා. ඒතකොට දැන් මේ මිනිස්සු දෙන්න ඇතන නැහැ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the two men had been there since 2 hours. මිනිස්සු දෙන්න හවස් වන විට එතන ඉඳලා තියෙවි. දැන් නෑ. හැබැයි හවස් වන විට එතන ඉඳලා තියෙවි කියලා කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the two men will have been there. The two men will have been there හවස් වන විට by the evening. හරි. Let's take one more example. අපි තව උදාහරණයක් ගමු මේ බලන්න. බොහොම සරලයි. තියෙනවා කියන ක්‍රියාව. ඒක කාර්යාලයේ තියෙනවා, ඒක කාර්යාලයේ තිබුණා, ඒක කාර්යාලයේ තියේවි, කාර්යාලයේ තිබිලා තියෙනවා. ඒක කාර්යාලයේ තිබුණා, ඒක කාර්යාලයේ තිබිලා තියෙමි. තියෙනවා, තිබුණා, තියේවි, තිබිලා තියෙනවා, තිබිලා තියේවි. ඒක කාර්යාලයේ තියෙනවා කියපුවම මේන් නවුන් එකේ ඒක. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ it. කාර්යාලයට කියන්නේ office. කාර්යාලයේ කියන්නේ in the office. එතකොට මුල අග පද වෙනස් වුන්නේ නැහැ. ඒක කාර්යාලයේ තියෙනවා කිව්වනම් it is in the office. ඒක කාර්යාලයේ තිබුණා කිව්වනම් it was in the office. ඒක කාර්යාලයේ තියේවි කිව්වනම් it will be in the office. ඒක කාර්යාලයේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒක තාමත් තියෙනවා. අපි කියමුකෝ ඒක කාර්යාලයේ පැය දෙකක් විතර තිබිලා තියෙනවා. So how can we say it has been in the office for about 2 hours? For about 2 hours. ඒක කාර්යාලයේ තිබිලා තිබුණා. දැන් නැහැ කාල පරිච්ඡේදයක්. ඒක දවස් 3ක් කාර්යාලයේ තිබුණා. It had been in the office for 3 days. හෙට වන විට එය කාර්යාලයේ තිබිලා තියෙවි. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ it will have been in the office හෙට වන විට by tomorrow. අපි අලුතෙන් එකතු කරන්නේ ඉඳලා තියෙනවා, තිබිලා තියෙනවා has have been, ඉඳලා තිබුණා had been, ඉඳලා තියෙවි, තිබිලා තියෙවි will have been. මේ වේ කියන ක්‍රියාපදයේ වෙනස් වෙන ඒවාට අභ්‍යාස 15 වෙනි පාඩමෙන් කළා. හරි. Let's move to our exercise area. So before moving to every day I make a request. Request is to do your own sentences and try in the best to make this big method yours. මේ ක්‍රමය ඔබගේම කරගන්න මොකද එච්චර සරල ක්‍රමයක් කියන්නේ වාක්‍ය වලට යක්. බලන්න. මම ඒ රැකියාවේ අවුරුදු 10ක් ඉඳලා තියෙනවා. ක්‍රියාව ඉඳලා තියෙනවා. මේ තියෙන ක්‍රියාව ඉඳලා තියෙනවා. මේ ඉඳලා තියෙනවා. මෙතන තමයි වාක්‍ය තියෙන්නේ. ඉඳලා තියෙනවා කියන ක්‍රියාවනේ. මේ සිංහල වාක්‍යයේ තියෙන සිංහල ක්‍රියාව. කෙලින්ම එනවා මේ වාක්‍ය හැදෙන්න. ඒතකොට main noun has have been others තමයි මේ වාක්‍ය හැදෙන හැටි. main noun එක මම. ඉංග්‍රීසි කියන්නේ I. I'ත් එක්ක ගන්නවා have. then been. I have been. එම රැකියාවේ කියන්නේ මෙම රැකියාවේ in this job. මේ රැකියාව this job, මේ රැකියාවේ in this job. අවුරුදු 10ක් කියපුවම අපි කියන්නේ for 10 years. එතන for එක අනිවාර්යයි. මොකද්ද? ඒකෙන් තමයි අවුරුදු 10ක් තිස්සේ මුළුල්ලේ කියලා කියන්නේ. then how can we say අපි කොහොමද වාක්‍ය කියන්නේ? I have been in this job for 10 years. I have been in this job for 10 years. මේකේ අදහස් වෙන්නේ අවුරුදු 10ක් තිස්සේ ඉඳලා තියෙනවා, තාමත් ඉන්නවා. මේ වාක්‍යයෙන් අතීත, වර්තමාන, අනාගත තුනම අහු වෙනවා. right, let's move to next. අපි යන් ඊළඟ වාක්‍යයට. අපේ ප්‍රදර්ශනය දින දෙකක් පාසලේ තිබිලා තිබුණා. මේකේ ක්‍රියාව තිබිලා තිබුණා.
තිබිලා තිබුණා කියන අපේ ප්‍රදර්ශනය. අයිතිය නෑ කලින් දන්නවා. එතකොට මේ තුන්වෙනි මාවතර වාක්‍ය හරි. තිබිලා තිබුණා කියන සිංහල මෙතෙන් තිබිලා තිබුණා කියන සිංහල ක්‍රියාව. මේ තියෙන සිංහල වාක්‍යවල තියෙන සිංහල ක්‍රියාපද. එතකොට මේ වාක්‍යය හැදෙන්නේ main noun had been others කියන පිළිවෙල. main noun had been others. main noun එක අපේ ප්‍රදර්ශනය. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ our exhibition. our exhibition. ඊට පස්සේ ගන්නේ had been. ඊට පස්සේ ගන්නේ පාසල ස්කූල් පාසලේ at the school දවස් දෙකක්. අපි දවස් දෙකට කියන්නේ 2 days. දවස් දෙක තුරාවට මුළුල්ලේ ගන්න 4 එකෙන් for 2 days. Then how can we complete? Our exhibition had been at the school for 2 days. Our exhibition had been at the school for 2 days. අපේ ප්‍රදර්ශනයේ දවස් දෙකක් පාසලේ තිබිලා තිබුණා. Okay, let's move to our third exercise. අලියා දවල් වන විට ගම් ඉවුර ඉඳලා තියේවි. මේක සිංහල ක්‍රියාව ඉඳලා තියේවි. ඉඳලා තියේවි කියන අලියා. අලියා කියපුවම කලින් දන්නවා. මේක අලියෙක් කියලා තිබුණා මේක එන්නේ පස්වෙනි මාවතට. ඒ කියන්නේ මේක හැදෙන දෙයාවලින්. අලියා නිසා තුන්වෙනි මාවතර වාක්‍ය හරි. මේක සිංහල ක්‍රියාව ඉඳලා තියේවි. මේ තියෙන ඉඳලා තියේවි කියන ක්‍රියාව. ඒ ක්‍රියාව දිගේම බලන්න. ඒතර අහු වෙනවා main noun will have been others තමයි මේ වාක්‍යය හැදෙන පිළිවෙල. main noun එක අලියා, we say in English the elephant, then the verb will have been, the elephant will have been, ගම් ඉවුර, the river bank, ගම් ඉවුරේ ගන්න at එකෙන් at the river bank. Then how can we say the elephant will have been at the river bank? The elephant will have been at the river bank. දවල්ට කියන්නේ noon, වන විට කියන්නේ by එකෙන් by noon. By noon. Then how can we complete the sentence? The elephant will have been at the river bank by noon. The elephant will have been at the river bank by noon. Okay. So we can move to number 4. අපි යන් හතර වාක්‍යෙට. විදුහල්පතිතුමා හෙට කාර්යාලයේ ඉඳීවි. මේක සිංහල ක්‍රියාව ඉඳීවි. ඉඳීවි කියන්නේ විදුහල්පතිතුමා. අපි එතුමා ගැන කලින් දන්නවා. ඔබ දන්නවා කලින් දන්න වාක්‍ය තමයි මේ තුන්වෙනි මාවතට එන්නේ ඉන්නවා තියනවා කියන ක්‍රියාව නියෝජනය කරගෙන. ඉඳීමේ ඉන්නවා සිටියා ඉඳීවි වාක්‍යයේ තියෙන ඉඳීවි කියන ක්‍රියාව. ඉඳීවි කියන ක්‍රියාව දිගේ බලන්න ඉදිරියට. එතකොට මේ වාක්‍යය හැදෙන හැටි පෙන්눔 කරනවා. main noun will be others තමයි මේ සිංහල වාක්‍යය ඉංග්‍රීසියෙන් හැදෙන පිළිවෙල. main noun එක විදුහල්පති. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the principal, will be කාර්යාලය the office, කාර්යාලයේ in the office. Then how can we say the principal will be in the office? හෙට tomorrow. The principal will be in the office tomorrow. The principal will be in the office tomorrow. Okay. Let's move to number 5. කාර්යාල දුම්රිය හැමදාම උදේ 8ට තියෙනවා. මේක සිංහල ක්‍රියාවක් තියෙනවා. තියෙනවා කියලා කියන්නේ කාර්යාලීය දුම්රිය. එතකොට මේ කාර්යාල දුම්රියක් නෙමෙයි දුම්රිය. කාර්යාල දුම්රිය කියපම කලින් දන්නවා. කාර්යාල දුම්රියක් හැමදාම උදේ 8ට තියෙනවා කිව්වොත් මේ වාක්‍ය කියන්නේ දෙයා පැත්තට. එහෙනම් අපි කියන්නේ there is an office train. එහෙම නෙමෙයි දැන් කියන්නේ. දැන් කියන්නේ කාර්යාල දුම්රිය නිසා තමයි මේ වාක්‍යය එන්නේ තුන්වෙනි මාවතට. ඔව් තියෙනවා. මේක තමයි සිංහල ක්‍රියාව තියෙනවා. මේ සිංහල වාක්‍යයේ තියෙන සිංහල ක්‍රියාව බලන්න. එතකොට මේ වාක්‍ය හැදෙන හැටි පෙන්වු කරනවා main noun am is others කියලා. මේකේ main noun එක තමයි කාර්යාල දුම්රිය. අපි කියන්නේ the office train. The office train. The office train. It's singular, so we take isn't. The office train isn't. අටර තියෙනවා. The office train is at 8 am. හැමදාම කියන්නේ every day. Every day වලින් පටන් ගන්න පුළුවන්. Every day the office train is at 8 am. Every day the office train is at 8 am.
හැමදාම කාර්යාල දුම්රියක් නෙමෙයි දුම්රිය අටට තියෙනවා. Okay dear, කොහොමද මේ 17 වෙනි පාඩම පිළිබඳව තියෙන අවබෝධය? අපි සාකච්ඡා කරේ තුන්වෙනි මාවතේ ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාපද සහිත සිංහල වාක්‍යයේ ඉංග්‍රීසියෙන් හැදෙන හැටි. ඒතර ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාව තිබුණොත් main noun am is others තමයි ඉංග්‍රීසි වාක්‍යයේ හැදෙන පිළිවෙල. සිටියා තිබුණා සිංහල ක්‍රියාව තිබුණොත් main noun was were others. ඉඳීවි තියවි තිබ්බොත් main noun will be others. ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා තිබුණොත් main noun has have been others. ඉඳලා තිබුණා තිබුණා කියන සිංහල ක්‍රියාපද main noun had been others. ඉඳලා තියේවි තිබිලා තියේවි නම් තුන්වෙනි මාවතේ main noun will have been others. So wide and so understandable. මම හිතනවා ඔබට මහා පැහැදිලි අවබෝධයක් ඇති හොඳම අවබෝධයක්. ඒ වගේම මම නිතර ඉල්ලා සිටිනා මේ වීඩියෝ ෂෙයා කරන්න ඔබේ යාළුවන්ට. ඒ වගේම ඔබ අඳුරන්නේ නැති ගොඩාක් අය මේක බලාවි. ඉංග්‍රීසි ඉගෙන ගන්න අවුරුදු ගාණක් උත්සාහ කරත් ප්‍රතිඵල අඩුයි පවතින ක්‍රමයට ඉගෙන ගන්න බෑ. ඒ නිසා ෂෙයා කරන්න කියලා සිටිනවා. අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඒක subscribe කරගන්න. ඒ වගේම අපේ අර online පාඨමාලා කරා යනවා. ඒ පිළිබඳ විස්තරයක් තියෙනවා මේ වීඩියෝ එකේ අවසානයේ දාලා. ඒ අනුවත් කැමති නැ එකතු වෙන්න කියලා මතක් කරනවා. අපි වෙන හම්බ වෙනවා අපේ කීයෙන්ද 18 වෙනි පාඩමෙන්.